සාදු සාදු. මම මේ කාරණේ කියන්න කලින් මම මේ කියන්න හදන කාරණය තේරුම් ගන්නට උපමාවක් කියන්න. තේරුණානේ? අපි දන්නවා ඉස්සර ගෙවල් වල හිටියා හරක් හිටියනේ. හරක් ගාල් වල හිටියා. එතකොට කාලයක් යනකොට ඒ හරක් හිමියන් යම් යම් අවශ්‍යතා මත හරක් විකුණනවද නැද්ද? විකුණනවානේ. කාටද විකුණන්නේ? විකුණනවානේ. බොහෝ විට විකුණන්නේ මාසට. එතකොට යම් කිසි අවශ්‍යතාවයක් මත අපි හිතමු හැබැයි එතකොට ගෙදරේ හරක් ඉන්නේ ආරක්ෂාවට. මෙයා ආරක්ෂා සහිතවනේ. ගොපල්ලෙක් ඉන්න බලාගෙන අයිතිකාරයා ඉන්නවා. එතකොට ගෙදර කෙනාගෙන් එයාට අනතුරක් නැහැ. ඒක හරක් දන්නවා. එතකොට යම් කිසි අවශ්‍යතාවයකට පවුලේ හරි ගෙදර හරි ඥාති කෙනෙකුගේ හරි මුදල් අවශ්‍යතාවයක් මත මොකද ඒවා ජංගම නිදානනේ. ඒ විදිහට අපිට පාවිච්චි කරන අපිට ධනෙ උපද්දවන අයනේ අවශ්‍යතාවයක් මත වුණ හරක් ජෝඩුවක් හරකෙක් විකුණන්නට වෙනවා. ඊට පස්සේ අද වගේ නෙමේ දුරක් ගන්න අය ඉන්නේ කියලා හිතමු. ගන්න කෙනා ඉන්නේ දුරින්. ගිහිල්ලා කීවට පස්සේ එයා දුර ගෙවාගෙන උන හරක් ගන්න ආවා. අරගෙන ඇවිල්ලා සමහර විට තනියම ගේන අරයි යන කෙනාට හීලා වෙච්ච කෙනෙක් එක්කෙනෙක් එයාලා අරන් එනවනේ. අරන් එනවා. දඩයා. එතකොට අරන් ඇවිල්ලා අයිතිකාරයාගෙන් හරක ගන්නවා. දැන් අපි දුව හරක් ගාලේ ඉන්නේ කියලා. ගාලේ ඉන්නකොට මෙයාට පේනවා හරක් ගන්න මිනිස්සෙක් එනවා. කාටද පේන්නේ? හරකට පේනවා. නේද? එතකොට හරක් ඔක්කොම තැති ගන්නවා. හැඩයෙන් දකිනවා අයිති එන මේ සල්ලි දීලා ගන්න එන මුදලාලිගේ හැඩයෙන් හරක්ට හඳුනා ගන්න පුළුවන් අනතුරක් කියලා. සතුන්ට අනතුර හඳුනා ගන්න පුළුවන් ඊට පස්සේ දැන් හරක් බයේ ඉන්නවා කවුරු ඒකට තේරෙයිද කියලා. නේද? හැබැයි කාට හරි යන්න සිද්ධ වෙනවා. සමහර විට දරුවන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන්. එහෙම වෙනවනේ. ඊට පස්සේ කතා බහ කරලා ඔන්න සල්ලි දීලා දඩයනේ. ඔව්. දඩය ඇතුළට අරගෙන කාව හරි ඇතුළේ හිටපු සතෙක් සල්ලි දීලා වල් කෙනා කියලා දඩයගේ කරේ ආඳිනවා. දැන් ගාලේ ඇතුළේ ඉන්නේ. සල්ලි අතට දීලා අයිතිකාරයාට මෙයා මොකද කරන්නේ? සල්ලි අතට දුන්නු ගමන් අර දඩයගේ කරේ ඈඳපු හිමිකාරයාගේ ගවයා කාටද අයිති? අර මිලදී ගත්ත කෙනාට. නේද? ඊට පස්සේ එයා මසට තමයි ගෙනියන්නේ. ගාලෙන් එළියට දානවා. ගාලෙන් එළියට දානවා. දානකොට දුර ගාගෙන යන්න තින ටිකක්. ඊට පස්සේ දැන් ගාලෙන් එළියට දැම්මා. අඩිය තිබ්බා. දැන් මෙයාගේ ජීවිතේ ආරක්ෂාව කරාද මේ ඊළඟ අඩිය තියන්නේ අනතුර කරාද? මොකක්ද අනතුර? මරණය. දුර ගෙවාගෙන යන්න තියෙනවා. අපි හිතමු කිලෝමීටර් 10ක් කියලා. නේද? එතකොට පියවරක් පාසා එයා ලං වෙන මොකේද? මරණයට. ඒක සැපද දුකද? ඒ යන ගමනේදී එයාට දකින්න ලැබෙනවා නිදහසේ කන බොන දුවන සතුටු වෙන හරක් දකින්න ලැබෙනවා. නේද? එතකොට ඒ සතාට මොනව හිතෙනවද? එතකොට අනේ මටත් මෙහෙම කකා බිබී ඉන්න තිබ්බා නම් හොඳයි කියලා එහෙම හිතෙනවද? ඉන් එහාට දෙයක් එයාගේ ජීවිතයේ අභියෝගයක් විදිහට ඉස්සරහට ඇවිල්ලා තියෙන මොකද්ද? මරණය. නේ? හරකා විදිහට එයාගේ ලෝකේ මිනිස්සුયો කරන කියන දේවල් නෙමෙයි විශේෂ වෙන්නේ. එයාගේ වර්ගයා කරන කියන සතුටු වෙන දේවල් තමයි යාට දකින්න ලැබෙන්නේ. නේද? මිනිස්සු වගේම ජීවත් වෙලා මැරලා යනකොට එයාලා ජීවත් වෙන
සතුටින් ඉන්න දේවල් තියෙනවනේ. ඒ දේවල් දකින්න ලැබෙනවා. හැබැයි එහෙම දැක්කට එයාට කිසිම දෙයකින් සතුටක් උපදිනවද? ඇයිද? මරණේ කරාමයි පියවරක් පාසා යන්නේ. නේද? එතකොට තිරසන්නු අතරත් මොන විදිහට ජීවත් වුණත් මරණය වගේ අභියෝගයක් ආවට පස්සේ ජීවත් වෙච්ච රටාවේ සියලු දේ අතහැරලා අර අභියෝගය ගැන හිතන රට ස්වභාවයක් නැද්ද? ඒ තිරිසන් ලෝකේ. නේ? ඒක සාමාන්‍ය නේ. ඒ තිරිසන්නු අතහරින්න යම් කිසි මිනිසෙක්, ස්ත්‍රියක් හරි පුරුෂයෙක් අපි මනුස්ස ලෝකෙට ගමු. නිදාසේ කාලා බීලා ඉන්නකොට යම් කිසි සිද්ධ වෙච්ච වැරැද්දක් මුල් කරගෙන එයාව පොලිසියට අරන් යනවා. තේරුණානේ? ඔව්. නොකල වැරදි වලටත් ඔව් සංසාරේ ඉන්න පුළුවන් නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? උසාවි දානවා. දැන් නම් ජීවිතාන්ත එල්ලා මරන්න. නැත්තම් බෙල්ල කපලා මරලා දාන්න නියම වෙනවා. තේරුණානේ? එතකොට නිදහසේ හිටපු කෙනාට දැන් නිදහස සීමා වුණාද නැද්ද? සීමා වුණා. හැබැයි සාමාන්‍ය ලෝකයේ අර හිරගෙදරින් එළිය දේවල් සාමාන්‍ය මිනිස් ජීවිතේව කිරිනවද නැද්ද? කිරිනවනේ. එතකොට අර එල්ලා මරන්න නියම වෙච්ච කෙනාට ඕන දිනයක් කියනවා අසවල් දවසේ. අසවල් දවසේ මාසයක් කියලා කියනවා. මාසෙකින් අසවල් තැන එල්ලා මරනවා කියලා ඔන්න කියනවා. කිව්වට පස්සේ මෙයාට කියනවා මෙයාව නිදහස් කරන්න. බේරෙන්න බෑනේ. ඉතින් මාසයක් ඔව් ගෙවල් දොරවලට ගිහිල්ලා දරුවන් එක්ක සතුටින් කාලා බීලා උත්සව සැනකෙලි ඔක්කොම කරන්ට. හැබැයි කොච්චර කාලද තියෙන්නේ? මාසෙයි තියෙන්නේ. තේරුණානේ? එතකොට මෙයාට පේනවා උපන්දින පාටි. උපන්දින පාටි පේනවා. ගෙවල් දොරවල් වලට වදිනේව උත්සව පේනවා. ඊට පස්සේ උසස් වීම උත්සව පේනවා. නේ? ඊට පස්සේ අවමංගල්‍ය මංගල උත්සව පේනවා. වෙන මොනවද තියෙන්නේ? සංගීත සංදර්ශන පේනවා. වෙන මොනවද උත්සව? නොයෙකුත් උත්සව පේනවා. හැබැයි වෙනද සතුටු වෙච්ච දේවල් මෙයාට ඒ කිසි දෙයකින් සතුටක් තියනවද? ඒ පැත්තවත් බලනවද? ඒ මොකද? හැබැයි කලින් හිටපු තැන දැන් මෙයාගේ ඉස්සරහට ලොකු අභියෝගයක්. මොකක්ද අභියෝගය? මරණය. ඒ විදිහට මෙයා දැන් මාසෙකින් මරනවා. ඔන්න ජනවාරි දෙසැම්බර් 31 සතුටක් තියනවද? ජනවාරි 1 වෙනිදා සතුටක් තියනවද? ඇයි? දවස කෙසේ වෙතත් සම්මත ලෝකේ, මනුස්ස ලෝකේ වර්තමානයේ කාල ගණනය කරන්නේ තප්පර වලින්. තප්පරෙන් තප්පරේ අර මාසේ තමයි. ඒක යාට සැපද දුකද? හැම තිස්සෙම යා කල්පනා කරන්නේ මරණින් කොහොමද ගැලවෙන්නේ කියලා. නේද? ගැලවෙන්නේ කියලා. හැබැයි උපාය නෑ. නේද? එහෙමනම් ඔය විදිහටමයි ධර්මයටත් එන්න තියෙන්නේ. පින් කරන්ටත් අවබෝධය කරා යන්නත් තියෙන ඔය විදිහට ජීවිතේ තේරුම් ගත්තොත්. තේරෙනව නේද? ඔව්. එතකොට අපි අපේ ජීවිතේ දැන් අම්මගේ වයස 83යි නේ? 83යි. අම්මගේ ආයුෂ අතන වැරද්දක් සිද්ධ වෙලා කාලේ තීරණය කරා මරණේ මාසෙකින් කියලා. නේද? එතකොට මාසෙන් මරනවා. මිදෙන්න මගක් තිබුණේ. ඒ වුණාට හැම දිනාටම එහෙම කාලයේ තීරණය වෙච්ච ඒකාන්ත මරණේ ඉරුම වෙච්ච ස්වභාවයක් අපිට නැද්ද? කවුරුත් කියලා තියෙනවද? හැබැයි ඒකාන්තයෙන් දෛවේ කෙටිලා නැද්ද ඒක? ඉරණමේ කෙටිලා නැද්ද ඒක? අපි බඩට ආවා කියලා කියන්නේ අම්මගේ මව කුසට ආවා කියලා කියන්නේ අපි ඒ ඉරණම් ගමනේ කොටස්කාරයෙක් වුණා කියන එක නේද? එතකොට එහෙනම් අපිටත් මරණය, ජරා මරණ තියෙනවා. නේද? ඒකාන්තයෙන්ම ඒ ජරා මරණ දුක අපිට උරුමයි. එහෙමනම් ජරා මරණ කියන්නේ සපද්ද දුකද්ද? දුකක් නේ.
නේද? එහෙමනම් දැන් අපි හිරගෙවල් වල සම්මුති ලෝකයේ විදිහට දුක් විඳින අයද? නෑ. පින නිසා අපි බේරිලා ඉන්නවා. එහෙමනම් අර හොරාටම තිබිච්ච අර වැරද්දක් කළා එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සයාට මාසයක් ඒකාන්තයෙන් තිබ්බා. අපිට තියෙනවද? එතකොට යාටද ඒ ගැන සාමාන්‍යයෙන් සතුටු වෙන්න සාමාන්‍ය සම්මුතියෙන් කතා කරනවා නම් එයාට මාසයක් තියනවා කියන විශ්වාසය තිබුණා. නේද? අපිට ඒක තියනවද? අපිට මොකද්ද තියෙන්නේ? අම්මා අපි බඩට ආපු ගමන් සිහින මව ඉඳලා බොහෝම මාරුවෙන් නේද? උත්සව ශ්‍රීයෙන් දරුවා බිහි කරනවා. එදා ඉඳන් තියෙන උත්සව බලන්න. හැබැයි මේ මව කුසට ආවේ අර ඉරණම ඇතුව මරණය කරා දුක කරා යන්න ආපු කෙනෙක් කියන කාරණේ සම්පූර්ණම අමතක වෙලා අමතක කරලා නේද? ඉතින් ඒ නිසා මේ ගමනේදී එහෙමනම් මේ ගැන තේරුමක් තියෙනවා නම් උපන් කෙනා අපි කවුරුත් ජීවත් වෙලා නාකි වෙලා වයසට ගිහිල්ලා ජරාවටපත් වෙලා ලෙඩ වෙලා මරණයටපත් වෙනවා මේ සියල්ල දුකයි. ඒ නිසා මේ දුකින් නිදහස් වෙන්න මොකද කරන්නේ කියන කාරණය කල්යාණ මිත්‍ර ඇසුරේ සොයාගෙන ගිහිල්ලා අහලා තීරිච්ච කෙනා විතරයි මේකෙන් බේරෙන්නේ. තේරුණානේ? ඔව්. එහෙනම් අපේ ජීවිතේට අනුතුරක් නැද්ද? මොකක්ද අනුතුර? ජරා මරණ. නේ අපි මෙහෙම නෙමෙයි හිටියේ. අද මොකද වෙලා තියෙන්නේ? මොකටද ලම් වෙලා තියෙන්නේ? මරණයට. ඒක සපද්ද දුකද? ඈ අපි මුල් පරම්පරාව රහතන් වහන්සේලා. හැබැයි අද වෙනකොට එහෙම එක ඒ වචනේ තියෙනවා. ආරෝග්‍ය පරමාලාභා මාගන්දී බ්‍රාහ්මණයා. නේද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් කියනවා. බ්‍රාහ්මණයෝ ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ මොකද්ද? ඇඟේ නිරෝගීකම. බුදුරජාණන් වහන්සේ වදාළේ මුනිවරුන්ගේ බුද්ධ භාෂිතය වර්තමාන යුගයේ පෘථග්ජනයන්ගේ කියමනක් බවට පාත් වෙලා කිව්වා. ඒ වගේ අපි මුල් පරම්පරාව රහතන් වහන්සේලා ගිහි ගෙදර හිටිය අනාගාමී අය. අර දුක තේරිච්ච හැමතිස්සෙම මැරෙන්න පුළුවන් කියන කාරණේ තේරුම් අරගෙන මරණය ඉදිරියේ බියක් නොවි මරණයට මුහුණ දෙන්න සූදානම් වෙච්ච මරණයට හොඳට නොබිය මුහුණ දුන්ට ඒ වගේ මුහුණ දුන්න පිරිසක් තමයි අපි ඥාති කලින් නේද? අනාගාමී සෝවාන් මාර්ගඵලලාභී අය. හැබැයි අද කවුරුත් ඉන්නද එහෙමයි? එහෙනම් ඒ අයට කල්යාණ මිත්‍ර ඇසුරේ ඉපන් කෙනා ජරා මරණ කරා යන ගමනේදී ඕන වෙලාවක යනතුරටපත් වෙන්න පුළුවන් කියලා පරලොව මොකද උපන් කෙනා අනිවාර්යෙන් ආය ජීවත් වෙලා මැරිලා උපදිනවද නැද්ද? උපදිනවනේ. උපදින්නේ කොහෙද? එක්ක සුගතියේ, එක්ක දුගතියේ, එක්ක පිනට යටත්ව, එක්ක පවට යටත්ව. මොකද වර්තමානයේ පෘථග්ජන කෙනාගේ ජීවිතේට තියෙන අනතුර තමයි ඇහැට රූපයක් දැකලා අපි හිතමු hina වුණා කියලා. ඒකිනුත් රැස් වෙන්නේ කර්මය. ඒ මොකද? රූපෙට hina වෙන්නේ එක්ක රාග සහිතව අකුසලය. ඒක ද්වේෂයට යටත් වෙලා අකුසලය. ඒක මෝහයට යටත් වෙලා ඒක අකුසල. එතකොට රැස් වෙන්නේ පින්ද පවුද? පවුනේ. ඒ මොහොතේ මලුත්. ඉන සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ එතනනේ. ඔව් ඇහැට පෙනෙන රූපෙට hina වුණත් ප්‍රමාදී කෙනා අර ජරා මරණ කරා යන ගමනේදී ජීවිතේට කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණය තුලින් ඒකෙන් මිදෙන මඟ පිනයි කුසලයි කියලා තේරුම් අරගෙන පිනට ප්‍රමාදී වෙච්ච කෙනෙක් කුසල් වඩන්න ප්‍රමාද වෙච්ච කෙනෙකුට ආරක්ෂාවක් තියනවද? නෑනේ. වැදගත් වෙන්නේ ඒක ලෝකය ගැන හිතන එක නෙවෙයි. Tamanට තියනවද කියලා. Tamanට තියනවද කියලා. නේ? ඉතින් නුවණැති කෙනා කවුද? කල්යාණ මිත්‍ර ඇසුරේ කල්යාණ උදාහරණය අහලා නුවණින් කල්පනා කරලා ඔය ජරා මරණ දුකින් නිදහස් වෙන්න එකපාරටම කුසල් වඩන්න බෑ. එහෙනම් එයා මොකද කරන්න ඕනේ? සුගතිය උපදින්න ඕනේ. සතර අපාය පුළුවන්ද? සතර අපාය කරන්න බෑ. මොකද කරන්න ඕන? පින් කරලා සුගතියට එන්න ඕනේ. පිනේ උපතක් විදියට තමයි සුගති උපත තියෙන්නේ. අවබෝධයේ උපතක් විදියට කොහෙවත් තියෙනවද? අවබෝධයේ උපතක් කියලා කොහෙවත් තියෙනවද? අවබෝධයේ කෙලවර කොහෙද? උපතක් නෙවෙයි නිවන. එහෙනම් පිනේ උපතක් තියෙනවා නේද? ඔව් පිනේ උපත සුගතිය. ඔව් එතකොට සුගතියේ සාවකාලික සුගතිපතේ පිනෙන් රැස් වෙලා පින් කරගෙන සුගතිය පුදුනාට පස්සේ
එයා කුසලයෙන් මොකද කරන්නේ? කල්යාණ මිත්‍ර ඇසුරේ කුසල් වඩලා සතර අපා දුකින් නිදහස් වෙන්න මඟ එතනයි තියෙන්නේ. එතකොට සතර අපා දුකින් නිදහස් වෙන අවස්ථා දෙකයි. එකක් පිනෙන්, එකකින් අනිත් එක අවබෝධයෙන්. ඔව් පිනෙන් කලාතුරකින් ආවට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මය අහලා කලාතුරකින් තමයි මේ අවස්ථාව සතර අපා දුකින් නිදහස් වෙන්න අවස්ථාව තියෙන්නේ. නේද? ඉතින් ඒ නිසා මම මේ කිව්වේ එහෙමනම් අපේ ජීවිතේ රාජ ජනවාරි 1 වෙනිදා නේ නේද? අර ගවයටත් කිලෝමීටර් 10ක මරණ කරා ගියාට පස්සේ තමයි මැරුවේ. නේද? ඊළඟට අර මිනිස්සයා මාසෙකට ආයුෂ තිබුණා. අපිට අම්මට 83යි. පුතා කල්පනා කරන 73ක්වත් හිටියොත් මොකද? පරක් වෙනවා. නේ? ඔව් අම්මට වයස කීයද? නෑ ඔයා නෙමෙයි අම්මා මං අහන ඔයාගේ අම්මට. හරි මං අහන්නේ කීයක් හිටියද මේ වෙනකොට? සාදු අම්මා 90ක් හිටියා කියමුකෝ. ලේලි දුව කල්පනා කරොත් 80ක්වත් ඉන්න පුළුවන් කියලා. ඒ කියලා අර ජරා මරණ දුකින් නිදහස් වෙන්න ඕන කියන කාරණේ පැත්තකට දාලා පරක් වෙලා ඉන්නවා. එතකොට එයාගේ ජීවිතේට මෙලොව ආරක්ෂාවක් තියනවද? පරලොව ආරක්ෂාවක් තියනවද? නෑනේ. මේ කවුරුවත් දුක් විඳින්න කැමතිද? නෑනේ. මේ සියලු දෙනාම තම අවුරුදු 100ක් යනකොට ඉන්නවද? නෑ මැරිලා. එතකොට ඒ මැරිච්ච අය උපදිනවද නැද්ද? කොහෙද උපදින්නේ? එක සුගතියේ, එක දුගතියේ. ඒ කිසි ප්‍රශ්නයක් අපිට අදාළ නෑ. එහෙනම් පස්සේ තියෙන කාටද? තමන් මෙතෙන්ද නරක තැනකට වැටුණොත් ඒ අනතුර තමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේක ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාවදෙසද තියෙන්නේ? නුවණැත්තා සඳහා. එතකොට නුවණැත්තන් කියලා කියන්නේ එයා කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා ධර්මය අහලා නුවණින් කල්පනා කරලා අකුසල් මොනවද කියලා දැනගන්න ඕනේ. අකුසල් මුල් මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ අකුසල් කිරීම තුල පව් රැස් වෙලා මෙලෝ පරලෝ සතර අපා දුක මේ දුක් විඳිනවා කියලා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම හැකියාව තියෙනවා නම් ඊට අනුව තේරුම් ගත්ත කෙනෙක් විදිහට අකුසලෙන් වළකිනවා නම් එයා නුවණැත්තෙක්. තේරෙනවනේ? ඒ වගේම කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා ධර්මය අහලා නුවණින් කල්පනා කරලා එයා කුසල් හඳුනා ගන්නවා නම් කුසල මුල් හඳුනාගෙන ඒ තුල පින් රැස් වෙලා මෙලොව පරලොව යහපත සැලසෙනවා කියලා තේරුම් අරගෙන කුසල් වඩනවා නම් ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර දියුණු කරනවා නම් කල්යාණ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා මතක තබා ගන්නවා නම් ඒ වගේම සිල්වත් බව දහම් දැනුම දන් දීම ආදී පුරුදු කරනවා නම් දෙමව්පියන්ට සලකනවා නම් ඊළඟට ධාර්මිකව ජීවත් වෙනවා නම් දාන සීල භාවනා ආදී පින්කම් කරනවා නම් තුන් ලෝකෙටම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් තුන් ලෝකෙටම ධර්මයන් අතර අග්‍ර වූ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා නම් තුන් ලෝකෙටම ශ්‍රාවක පිරිස අතර අග්‍ර බුදුරජාණන් වහන්සේගේ සසර දුකින් එතර වෙන ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යනවා නම් ඒ අග්‍ර වූ පැහැදීමත් එක්ක එයාගේ ජීවිතේට බොහෝ පින් රැස් වෙනවා. ඒ පින් රැස් කරගෙන මෙලොවයි පරලොවයි නිවන පිණිසත් හේතු වෙනවා කියලා අප්‍රමාදීව මේ ගුණධර්ම දියුණු කරනවා නම් යහපත් දේවල් එයාට නුවණ තියෙනවා. එතකොට එයා ජරා මරණ කරා යනවා. හැබැයි එයාට මරණයේ ඉදිරියේ බිය වෙන්න කාරණයක් තියෙනවද? එයි මොකද? එයාගේ ජීවිතේ රැස් වෙලා තියෙන්නේ මොකද්ද? පින් රැස් වෙලා තියෙන කුසල්. මොකද හැමෝම මරණයට බයයිද? උපන්. හැමෝම මරණයට බයයිද? රාතන් වහන්සේලා බයයිද? රාතන් වහන්සේලාට මරණයක් නැහැනේ. පිරිනොම් පානවා. අනාගාමී අය බයයිද? සකදාගාමී අය බයයිද? සෝතාපන්න අය බයයිද? මේ අය බයයිද? අන්න උතරයි අනතුර. මේ ධර්මයේ තියෙන උතෙන්ඩයි. අතීතයේ මේ බණක් කීවා නැගිටලා ගියා ඔඩොක්කේ බණ. නේ? මොකද අද වෙනකම් බණ අහන හැදිච්ච කෙනෙක් නැහැ. නේ? හැදිච්ච කෙනෙක් නෙමෙයි. එතකොට හැදිච්ච කෙනෙක් නැද්ද කියලා බලන්න නම් අපිට ලෝකෙන් බලන්න බෑ. ධර්මයේ තියෙන අනුන්ටද තමන්ටද? ඕපනයිකයි. තමන්ට බලන්න බය තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මරණයට බය වෙන අය ඉන්නවා. පව් කරන අය. පව් කරපු අය මැරෙන්න බයයි. ඊළඟට පින් කරගන්න නැති අය මැරෙන්න බයයි. එහෙමනම් පින් කරගත්ත අය මැරෙන්න බයද? මැරෙන්න බය නැහැ. ඊළඟට සෝතාපන්න කෙනාගේ සිට මරණයට බයක් වෙන්න දෙයක් නැහැ. එහෙමනම් අපි ඉදිරියෙන් මරණය තියෙනවා නම් ඒ මරණයට අපි බිය ස්වභාවයෙන් ඉන්නේ බිය රහිත ස්වභාවයෙන් ඉන්නේ කියලා බලන්න.
ඇතුලේ එකක් තියෙනව නේද ප්‍රශ්නයක්? ඈ? තියෙනවනේ. තාම ඇස් පේනවා, කන් ඇහෙනවා, ඇඟපත අයිය තියෙනවා. ඒ නිසා ඊළඟ මොහොතේ හුස්ම ගන්නට මනුස්ස ලෝකේ නැති වෙන්න පුළුවන් නේ. මේ ඉර හඳ යට මේ රහතන් වහන්සේලාට හැර ඉපදීමෙන් බේරෙන්න තැනක් නැහැ. තේරෙනවනේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රමාදීව වාසය කරන අය පවු රැස් කරගෙන පරලොව ගිහිල්ලා බේරිලා හැංගිලා ඉන්න තැනක් එයාලා හිතනවා නම් මේ අහසේ මහා සාගරේ කන්දේ ගුහාවක මම බේරිලා ඉන්න මං කරගත්ත පව වලින් බේරෙන්න කියලා. එහෙම තැනක් අහසෙත් නැහැ, මහා සාගරෙත් නැහැ, කන්දේ ගුහා කොහෙවත් නැහැ කියනවා. එහෙනම් අපිත් ඒ ගණිතයි අයිතිනේ. ඒ නිසා අපි සැපේටද කැමති දුකටද? සැපේට. එතකොට සැපේ උපදින්නේ මොකෙන්ද? පිනෙන්. නේද? එහෙමනම් සැපේ අපි කැමති බවට අමුතුවෙන් අදහස් ඇති කරගන්න ඕනේ කැමති. ඒකට කරන්න තියෙන පින් කරන එක. ඊළඟ ප්‍රශ්නේ පින් කරගෙන තියනවද කියන එකයි ප්‍රශ්නේ. තේරෙනවනේ? පින් කරගෙන තියනවද කියන එකයි ප්‍රශ්නේ. වර්තමානයේ සාමාන්‍යයෙන් මේ අභියෝගය කල්පනා කරලා පරලොවට සූදානම් වෙලා සුගතියට යන පිරිස අඩුද වැඩිද? 172ක බෞද්ධ ජනතාවකින් අපිට 100ක් ගමු නේ? 95කට වඩා 95ක් විතර උපතින් බෞද්ධ විතරයි නේද? උපතින් බෞද්ධ විතරනේ නේද? එහෙම ශ්‍රාවකත්වයක් තියෙනවද? උපතින් බෞද්ධ කියන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ. කවුද ඒ ශ්‍රාවකයෝ වෙන්නේ? නුවණැත්තෝ. නුවණැත්ත කවුද? මේ ඊළඟ මොහොතේ මැරලා යන්න පුළුවන් කියන කාරණේ තේරුම් අරගෙන අකුසල් හඳුනගෙන අකුසල් මුල් හඳුනගෙන ආදීනව කල්පනා කරලා අකුසලින් වළකින ඕන නුවණැත්තෝ. හැබැයි ඒකට යාර කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්න ඕනේ. කල්යාණෝ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අහලා එයා අකුසලින් බැහැර කෙනෙක් වෙන්න ඕනේ නුවණැත්තෙක්. කුසල් හඳුනගෙන කුසල මුල් හඳුනාගෙන ආනිසංස කුසල් පුරුදු කරන කෙනෙක් වෙන්න ඕනේ. තේරෙනව නේද? ඒ බඳු කෙනෙකුට ආරක්ෂාව පිටක් පිළිසන්නක් තියෙනවා. එතකොට එහෙම සරණක් තියෙන කෙනෙකුට මෙලොවයි පරලොවයි යහපත පිණිස මරණයේ ඉදිරි අසරණ නොවීම නම් එයාට පින් රැස් කරගන්න වෙනවා. ඒ පින් රැස් කරගන්න දේවල් අතර අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? දාන, සීල, භාවනා. නේද? දැන් අපි අද කළේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා. ශ්‍රාවක සංඝ රත්නය උදෙසා දානේ පූජා කළා. ඒ මග වියදම. දැන් දානේ ආනිසංස මොකද්ද? බොහෝ ජනයාට ප්‍රියමනාප වෙනවා. තේරෙනවනේ? දන් දෙන්න කෙනාට සාන්ත සිත් ඇති සිල්වත් මුනිවරුන්ගේ ඇසුර ලැබෙනවා. එයා විසරදයි. පෞරුෂයක් තියෙනවා. අභිමානවත් චරිතයක්. 4 එයාගේ සිල්පද හොඳට රැකෙනවා. ඊළඟට එයා සම්බන්ධයෙන් කල්යාණ කීර්ති ගෝසාව යහපත් කෙනෙක් විදිහට පැතිරෙනවා. සිහියෙන් මැරෙනවා. මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. දානේ ආනිසංස. උපනිපන් ජීවිතවල භෝග සම්පත්තියෙන් ආටි වෙනවා. එතකොට ඒක මග වියදමට සසරේ යන කෙනෙකුට ඕමනවද නැද්ද? ඕනනේ. එතකොට දානයන් අතර අග්‍ර වෙන්නේ සිව්පසයෙන් පූජා කිරීමේදී පින් අග්‍ර වෙන්නේ කාද උදෙසා දෙන දානෙද පුද්ගලික වශයෙන්? උතුම් වූ බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දානේ මහත්ඵලයි වානිසංසය අසංකේය අපමෙය ප්‍රමාණ කරන්න බෑ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා කොහොමද මහා සාගරයේ ජලය මහා සාගරෙ ළඟ ගිහිල්ලා ඒක මිනිස්සෙක් කල්පනා කරනවා මේකේ නැලි කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලන්න පුළුවන්ද ඒක? බුදුරජාණන් වහන්සේ අහන මහණනි මේ පුද්ගලයා ටික කරන්න පුළුවන්ද? බෑ කියන. ඒ මොකද මහා සාගර ජලයේ ප්‍රමාණ ගණයටද වැටෙන්නේ අප්‍රමාණ ගණයට. ආයේ නිසා කියනවා. ඒ වගේ උතුම් වූ සුගතයන් වහන්සේ ගැන සද්ධාමත්තම් ප්‍රේමමත්තම් කරුණ සහිතව ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම පත්‍රයක් තියෙනවා නම් මම සරණ ගිය අපගේ ධර්මරාජයන්න් වහන්සේ රාග දේශ මොහ නැමැති මෙලොව පරලොව සත්වයන්ගේ අහිත පිනිස දුක් පිනිස පවතින මේ සත්වයන් සතරට කොටු කරන සීමා කරන බන්ධන මේ අකුසල් මුල් ඉතුරු නැතුව ප්‍රහාණය කරලා සියලු දුකින් නිදහසෙච්ච උත්තමයන් වහන්සේ නමක් එකරුණින් අරහන් වනසේක කියලා බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවනේ සබ්බේතේ සග්ගපරායන ඒ රැස් වෙන පිණින් ඒ සියලු දෙනා සුගතිය යනවා. එතකොට බලන්න අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේගේ එක ගුණයක් ගැන සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ශ්‍රාවකයන්ට ඒ සියලු දෙනා සුගතියේ ඉපදිනවා නම් කොච්චර ලාභයක්ද? අර මරණ බිය එයාට තියෙනවද?
එහෙමනම් අපිට එහෙම එකක්වත් තියෙනවද කියලා බලන්න. කොරෝනාත් එක්ක දැන් හැමතිස්සෙම බයෙන් ඉන්නේ නේද? කටවල් වහගෙන ඉන්නව ඇඟ රැක ගන්නට. හැබැයි කොරෝනා හැදිලා මැරුණාට දුගතිය යනවද? නෑ. දුගතිය යන්නේ මොකන්ද? කට අරගෙන බොරු කේලාම් හිස් වචන පරුස වචන කියනකොට. දැන් ජීවිතයක් ගත්තොත් ප්‍රධාන වෙන්නේ කොටස් දෙකයි. කයයි හිතයි. නේද? කොරෝනා ඇදිලා තියෙන මොකේද? හිතටද කයටද? කයට. මුළු ලෝකෙම කටවහගෙන ඉන්නවා. හැබැයි සතර පායට යන ඕන දේ වහගෙන නැහැ. ඒක එලිපිටම අරගෙන ඉන්නවා. මොකද්ද? කෙලවරක් නැහැ බොරු කියනවා. නේද? කේලාම් කියනවා. අරක දාගෙනත් බොරු කියනවා. කේලාම් කියනවා. හිස් වචන පරස වචන. එහෙනම් ලෝකේ නොනැතිද? ආරක්ෂාවක් තියෙනවද මේ ලෝකයට? නේද? මොන ಜಾති කුල අලමාගම් ભેදයකින් තොරව උස් පහත් ભેදයකින් තොරව කර්මය කියන්නේ සියලු දෙනාටම පොදු. පිළිගත්තත් නැතත් සත්‍ය එකයි. නේද? සමහර ආගම් අදහන පින්වතුන්ට ඒ ගැන ඒ ශාස්ත්‍රවරු කියලා නොතෙන්න පුළුවන්. හැබැයි ලෝකේ පවතින අකාලික සත්‍ය මොකද්ද? කම්මස්සකා සත්තා විභජිති. කර්මාරූපව කරන කියන හිතර නටාවට අනුව තමයි පින පවට අනුව තමයි සත්‍යයන්ගේ සුගති දුගති. ඒක මේ කෙනෙක් කරන දෙයක් නෙමෙයි. පිළිගත්තත් නැතත් සත්‍ය එකයි. නේද? ඇත්ත එකයි. ඉතින් ඒ නිසා එහෙමනම් අපි අද මේ බුදුරජාණන් වහන්සේ උදෙසා දන්පැන් පූජා කළා. ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් වෙනම දැන් තමන්ගේ ගෙදර වැඩ ඉන්නවා කියලා හිත තියාගන්න ඕනේ. ඉස්සරට වඩා දැන් සංවර වෙන්න ඕනේ. නේද? දැන් ස්වාමින් වහන්සේ නමක් මෙහි වැඩ ඉන්නවා නම් ගෙදර ටීවී බලනවද ඉදාට? කෑ ගහගෙන ඒවා එක එක දාල් කරනවද වෙනදාට වගේ? නෑනේ. ඒ මොකද? ඒ ඔක්කොම නතර කරන මොකද නොගැලපෙන දේවල් එදාට. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. සංඝයා වැඩ ඉන්නවා. එහෙනම් ධර්මයේ නැද්ද? ඈ? තිසරණේම තියෙනවා. ශ්‍රාවකයෝ නැද්ද? ඉන්නවනේ. එහෙනම් වෙනදට වඩා අදින් පස්සේ සංවර වෙන්න ඕනේ. ඔව්. දෙන්න රණ්ඩු වුණාට කමන්නේ වත්තෙන් පහළට ගිහිල්ලා. තේරෙනවනේ? ඔව්. ඇයි? ගෙදර රණ්ඩු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ධර්මයේ තියෙන සංඝයා වැඩ ඉන්නවා. නේද? ඒ නිසා අදින් පස්සේ ගොඩාක් පින් කරගන්න අවස්ථාවක් තියෙනවා. අදින් පස්සේ ගොඩාක් පින් කරගන්න. දැන් මම ගොඩාක් සතුටුුනේ අන්තිම මොහොතේ අපි ඉන්නේ නේ සුදුමාව. ඔව්. දැන් මනුස්ස ලෝකේ වගේ අපි ඊළඟ ජීවිතේත් හම්බෙන්න ඕනේ. සුගතිය උපදිලා. හැබැයි මේකේ ඉන්න කීසිදෙක් හම්බෙද්ද දන්නේ නැහැ. ඔව්. පරලෝ. ඔයමිතින්ට යන්න බෑ සුගතියට. ලේසි නෑ. ඔව් ලොකු කැපකිරීමක් මනුස්ස ලෝකේ කරන්න වෙනවා. එහෙමනම් එයාට මොකද්ද කරන්න තියෙන්නේ? දන් දීගෙන, පන්සිල් ආරක්ෂා කරගෙන, හතර පොයට උපෝසතය ආරක්ෂා කරගෙන, ධාර්මිකව ජීවත් වෙමින් දෙමව්පියන් පෝෂණය කරනවා. මේ ආදී පින්කම් කරනවා නම් එයා මග වියදමයි මරණ දුකේ නිදහස් වෙන්න ඕන විදිහ අවස්ථාව කරගන්නවා. නේද? ඒ විදිහට කතා කරගත්ත විස්තරයක් මේ අතීතය බලන්න පේනවත් අඩුයි. හරි. ඒක ඒ බුද්ධ කාලේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොට යමෙක් සිව්පසෙන් උපස්ථාන කරනවා ජීවමාන. එතකොට රැස් වෙන පින අසංකේයයි අපමේයයි. ඒ වගේ මේ සුගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද? විහෙර වහන්සේ තුල, ඊළඟට පිළිම වහන්සේ තුල. බුදුරජාණන් නියෝජනය කරන්නේ මොකෙන්ද? බෝධින් වහන්සේ. මේ තුන් තැනම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඒක නිසානේ භූමිකම්පාවක් ආවත්, සුනාමියක් ආවත් මේ තුන්තරා බෝධිය කම්පා වෙනවද? කම්පා වෙන්නේ නේද? ඒ මොකද සුගතයන් වහන්සේ ජීවමාන නිසා නේද? ඒ සුගතයන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ විදියට ශ්‍රාවකයෝ දන්නවා. පිළිම වහන්සේ නම දැක්කට පස්සේ අපිට කාටද මතක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ. කැලෑ බෝධියක් හරි දැක්කට පස්සේ අපිට මොකද හිතෙන්නේ? මොකද ජයශ්‍රීමා බෝධින් වහන්සේ කියන්නේ කැලේ තමයි තිබ්බේ. නේද? කැලේ තිබුණේ. ඊට පස්සේ පිළිම වහන්සේ, බෝධින් වහන්සේ, විහෙර වහන්සේ. අපිට පස්සේනි මතක් වෙන්නේ විහෙර වහන්සේ නමක් දැක්කොත් අපි ඉස්සෙල්ලාම හිතන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. හැබැයි තැන්පත් කරලා තියෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ වෙන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙන්න පුළුවන්. එහෙම වුණාට ඒ විහෙර වහන්සේගේ අයිතිකාරය කවුද? බුදුරජාණන් වහන්සේනේ. අපිට ඒක નિરાයසෙම වෙනවනේ.
එතකොට උපතින්ම ආපු මේ වාසනාව අවස්ථාව අහිමි වෙච්ච අය මහ පොළොවගේ පිරිසක්. නේ? බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා එකතු කරලා අර බෙදලා දීලා දුරවන බ්‍රාහ්මණයක පිරිස බෙදලා දීලා රජවරු විහෙර වහන්සේලා ඉදි කරානේ. ඒ වගේමයි සවැත් නුවරත් ওই වගේ අනතේ කාලේ හිටියේ අජාසත් රජතුමා. වාල සංඝාට චෛත්‍ය නේද? ඔව් චෛත්‍ය හදලා තැන් වල චෛත්‍ය විහෙර වහන්සේලා නිර්මාණය කරලා මිනිස්සුන්ට වන්දනාමානට හැදුවා. මේ විදිහට මිනිස්සු දෙව් මිනිස්සු වන්දනාමාන කර කර ඉන්නකොට බුදුරජාන් වහන්සේ කාලේ දවසක් එක අම්මා කෙනෙක් උදේ ගමනක් යනකොට අපි අහලා තියෙන කතාවක් බලන්න දැන් මේ අපි බුද්ධ පූජාව තිබ්බනේ. එයින් රැස් වෙන පින අසංකේය අපමෙය. හැබැයි සීනුවන ශ්‍රද්ධාව මත ප්‍රමාණය තමයි තීරණය වෙන්නේ. හැමෝටම එක වාගේ පූජාවකදී පින් රැස් වෙනවද? නෑ. සීනුවනින් බුදුරජාණන් වහන්සේ අඳුනාගත්ත ප්‍රමාණය මත ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාව මත තමයි පිනේ අඩු වැඩි වීම තියෙන්නේ. නේද? ඒ පිනේ අඩු වැඩි වීම මත තමයි සුගතියේ ඉපදිලා වෙනම ලෝක සැප වෙනම තියෙන්නේ. තේරෙනවනේ? ඊට පස්සේ ඒ කාලේ මේ විදිහට රජගහ නුවර විහෙර වහන්සේලා ඉදි කරලා අජාසත්තුමා මිනිස්සුන්ට දෙවියන්ට වන්දනාමාන කරන්න සුදුසු පරිසරය හැදුවට පස්සේ මොකද කළේ? එක දවසක් එක අම්මා කෙනෙක් උදේ පාන්දරම ගමනක් යනකොට විහෙර වහන්සේ නමක් දැක්කා. දැක්කට පස්සේ මොකද උනේ? අම්මා කල්පනා කරානේ බුදුරජාණන් වහන්සේ උදෙසා හදපු ධාතුන් වහන්සේලා වැඩින්න චෛත්‍යරාජන් වහන්සේ නමක් මලක් පූජා කරගෙන යන්න ඕනේ කියලා බැලුවා වටපිට. හැබැයි ළඟ අහල පහල කොහෙවත් මලක් තිබුණේ නෑ. අම්මා දැක්කා මල් කීපයක් මල් 3-4ක් තියෙන ගහක් වැලක. ඊට පස්සේ ළඟට ගිහිල්ලා බැලුවා හීන් වල තියෙන වැල් జాතියක්. මොනවද? වැටකොළු මල්. වැටකොළු මල් පූජා කරන සාමාන්‍ය අපි මලේ තමයි ගෙඩිය තියෙන්නේ. මල කැඩුවොත් මොකද වෙන්නේ? හැබැයි අම්මා ඒක බැලුවේ නෑ. අම්මා මොකද කරේ? මල් හතරක් තිබුණා. මල් හතර කඩාගෙන මෙහෙම දෝතට අරගෙන චෛත්‍ය ඈතින් තියෙන්නේ. දැන් බුදු ගුණ සිහි කර කර මල් හතර අරගෙන යනවා. යනකොට එදා උදේ ගවයන් උදේ සාමාන්‍යයෙන් 8:00 විතර ඉන්දියාවේ හැමතැනම ඉන්නවනේ නේද? ඇරලා මේ කණ්ඩ පටන් ගන්න ඉස්සරහින් යන අවස්ථාවක්. එතන අලුත වදපු වැසියක් හිටියා. මේ අම්මා මල් ටික අරගෙන යනවා විහෙර වහන්සේට පූජා කරන්නට. එතකොට සාමාන්‍යයෙන් හීලෑ හරකා වුණත් පැටව දැම්මට පස්සේ වස නැද්ද? හීලෑ බැල්ලි පැටව දැම්මට පස්සේ වස නැද්ද? ඈ කොයි තරම් හොඳ කෙනෙක් විදිහට හිටියද අම්මා කෙනෙක් දරුවෝ ලැබුණාට පස්සේ වස නැද්ද? වස නැද්ද? ඈ වස නැද්ද? බැල්ලිත් නරක වෙනවා නම් එළදෙනත් නරක වෙනවා නම් ඇයි අම්මා සෝවන් වෙලාද? අනාගාමී වෙලාද? ඈ තාත්තලාගේ වයසෙන් කියන්නේ අද වෙනකන් ළමයි හම්බුනාට පස්සේ මේ කලින්ට වඩා මෛත්‍රී වැඩි වෙච්ච අම්මලා දැකලා තියෙනවද? ඒක වෙන්නේ කොහොමද? ධර්මයේ පුරුදු කළොත් කල්යාණ මිත්‍ර ඇසුර විතරයි. නැත්තම් ඒක දන්නෝ පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි. නේද? එතකොට ඒ විදිහමයි කාටවත් නින්දාපාස කරනව නෙමෙයි. අපි මම කියලා කතා කරාට අපේ ජීවිතේ මම නෙමෙයි හේතුඵල. මම කියලා හිතන තැන තමයි මම කියලා ගැලින් ගැටින් ලකුණු ඔක්කොම දෙන්නේ. හැබැයි එහෙම එකක් නෑ. ඒක මුසාවක්. ඔව් නොවිච්ච දෙයක් කියන එක තමයි මුසා වෙන්නේ. හැබැයි නැති දෙයක් ජීවිතය තුල තියෙනවා කියලා කියන එකත් මුසාවක්. තේරුණානේ? හොඳ වෙලාවට ඒක මුසාවට දාලා නෑ. නේද? ඒක අවබෝධයට අයිති නිසා. ඊට පස්සේ මේ අම්මා දැක්ක ගමන් අර එළදෙන අලුත් පැටියෙක් වදපු අම්මට ඇවිල්ලා එන්නා. එන්නට පස්සේ මොකද වෙන්නේ? අම්මා එතනම මැරිලා. එතනම මැරිලා දැන් මල පූජා කරගන්න පුළුවන් වුණාද අම්මට මල් හතර? බැරි වුණානේ. ඊට පස්සේ මේ අම්මා මොකද උනේ මරණින් ඒ මොහොතේ දැන් මෙයාගේ ජීවිතයේ තිබ්බේ කාගෙනද සීනුන? බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් යුතු කිනාට රැස් වෙන අර පින අග්‍රද නැද්ද? අග්‍ර වූ පිනක් රැස් වෙන්නේ. ඒ මොහොතේ බලන්ද අර එළදෙන යන්නා. හැබැයි හිත වෙනසෙලා නැහෙනි. නැත්නම් වටපිට බලනවනේ මට කවුද යන්නේ කියලානේ. අර මරණීය වේදනාව කියන්නේ ජීවිතේට එකපාරයි එන්නේ. ඒකත් ඉවසගෙන මොකද උනේ? ඔව්
අර මල් පූජාව ගැන සිහි කරගෙන එහෙම කුසල් සිතින් මැරුණා. මරණින් මත්තේ බොහෝ පින් රැස් වුණා. මනුස්ස ලෝකෙ ඉපදුන්නේ නැහැ. ඒ කියන්නේ ඊට වැඩිය පින් රැස් වෙලා. චාතුම් මහරජකේ ඉපදුන්නේ නැහැ. ඊට වැඩිය පින් රැස් වෙලා කොහෙද ඉපදුනේ? ඔව් දෙවිවරුන්ට අධිපති සක්දෙවිඳු ඉන්න දිව්‍ය අවුරුදු 1000යි මනුස්ස ලෝකෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂ ආයුෂයි තහුතිසා දෙවියන් අතර ඉපදුනා. ඉපදෙනකොට සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයේ ඉඳන් උයන් කෙලියට යනවා 2 කෝටි 50 ලක්ෂයක් අන්තපුර දිව්‍ය අප්සරාවන් සමග. ඒ ඉස්සරහ තමයි පහළ වුණේ. කවුද? අර අම්මා. අර අම්මා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තියෙනවා තෙරුවන් සරණ ගිය කාලේ පින් රැස් කරගෙන දෙවියන් අතර උපදින අය අනිත් කාලවලට පින් රැස් කරගන්න දෙවියන් අතර යන දෙවියන්ට වඩා ආනුභාව සම්පන්නයි සැප බහුලයි. ඊට පස්සේ සක්දෙවිඳු මේක දැක්කා. ඉස්සර දෙව්දුවක් පහළ වුණා ආනුභාව සම්පන්නයි. ඊට පස්සේ ඒ අවස්ථාවේදී කවුද ළඟ හිටියේ? මාතලේ හිටියා. තමන්ගේ ඩ්‍රයිවරුන් නැහැ. එතකොට එතන සක්දෙවිඳු ළඟ පහළ වුණාට පස්සේ නිකම් පහළ වුණාද? නැහැ. දිව්‍ය විමානෙත් එක්ක තමයි පහළ වුණේ. පහළ වුණාට පස්සේ සක්දෙවිඳු වහනවා ඔබට මේ රන්වන් දිවසලු තියෙනවා. දැන් අපේ සලු මොනවද? බතික්. නේද? බතික්. දවස් කීයක් අදීද උපාසකම්ම? සමහර විට උදේ එක දවල්ට ගලවන්න ඕනේ. දවල් එක හවසට ගලවන්න. හවස එක ඔව් තව ටිකකින් ගලවන්න. මොකද දරුවෝ ඉන්න අම්මලාට නම් ඊටත් වැඩිනේ. ඔව් ඒ වගේ මේ දෙවියන්ගේ දිව්‍ය අපසර මේ උපදිනකොට එහෙම සලුපිලි අපරිසිදු වීම එකපාර වෙන්නේ නෑ පිණි අනුභව නිසා. නේද? මේ වගේ කුඹුරු වැඩ කර කර එහෙම එකක් ඕනේ නෑ. පිණින් පහළ වෙලා තියෙන්නේ. සැපයට බාධා වෙන කිසි දෙයක් නෑ. කියනවා ඔබට මේ රන්වන් දිවසලු තියෙන. දිව්‍ය සලුපිලි ඔක්කොම මොන පාටද? රත්තරන් නේද? සාමාන්‍ය මනුස්ස ලෝකේ උසස්ම විදියට ගන්න රත්තරනේ. ඒත් ඒව තමයි. ඔව් ලංකා මෙහි තියෙන 18 22 24 වගේ නෙවෙයි. මේ පිනේ ප්‍රමාණයටනේ මනුස්ස ලෝකේ 18 22 24 උනේ. මේ අයගේ ජීවත් වෙන. එතකොට පිනෙන් අග්‍ර වූ අයට 22 24 26ද? අපිට ඒක සීමා කරන්න තේරෙන්නේ නැහැ. ඔබට රන්වන් දිවසලු දිව්‍ය සලු පිළිත් මේ රත්තරන් පාටේව තමයි තියෙන. අපේව මොනවද? රත්තරන් පාට අහලකවත් නැහැ. ඒ වගේම රන් කොඩි ලෙල දෙනවා කියන දිව්‍ය විමානේ. එතකොට කොඩිත් තිය ඇඳුනුත් රත්තරන් පාට දිව්‍ය සලු පිළි රත්තරන් රන් ඒ විමානේ පහළ දාලා තියෙන කොඩිත් රත්තරන්. ඒ වගේම එයා සම්පූර්ණ සැරසිලා ඉන්න රණින්ම කළ ආභරණ වලින්. ඒ කියන්නේ වටිනා කෙනෙක් කියන එක නේද මේ? එයාගේ ජීවිතේ පිනෙන් උපන්න ජීවිතේ භෞතික දේවල් වලින් තවත් ඉහළම දෙයින් එයාව සරසලා. කවුරුවත් සරසවද? කර්මයෙන් සරසවද? කර්මයෙන් සරසලා තියෙන්නේ. ඔව් එයා පින් කරගත්තා. උපන් කර්මේ පුණ්‍ය කර්මෙන් සැපවත් වෙච්ච සුගතිය ඉපදුනාට පස්සේ ඒ සත්පුරුෂයා භෞතික දේවල් වලට අග්‍රදේයින් සරසනවා. මේ රත්තරන් පාටින් ඔක්කොම කරලා තියෙන රණින් ඒකයි. ඊට පස්සේ රන්වන් පාට සඳුන් වලින් සහ රන්වන් පාට සඳුන් වලින් ගත තවරාගෙන ඉන්නවා. එතකොට යා සඳුනුත් මොන පාටද? රත්තරන් පාට. රන්වන් පාට මානෙල් මල් පැලඳගෙන ඉන්නවා. එතකොට මානෙල් මලුත් මොන පාටද? රත්තරන් පාට. ඒ කියන්නේ ඉහළම වටිනාම දේවල් වලින් තමයි සැරසිලා ඉන්නේ. එහෙම හිතනකොට හිතෙන්නේ නැද්ද අනේ මටත් කියලා එහෙම හිතෙන්නේ නැද්ද? හිතෙන්නේ නැත්නම් අසනීපයක්. ඇයි මේ සැපේට කැමති නේද? දැන් අපි සැප ලබන්න කියලා නේද මේ උපන් දවසේ ඉඳන් නානා විඳපු දුක් නේද? මේ දුක් විඳින්නේම සැපේ කරා යන්න නේද? හැබැයි අද වෙනකොට ලැබු සැප හීනෙන් දැක්ක දෙයක් වගේ. හීනෙන් දැක්ක දේවල් පහුණාට පහවදා උදේට පේන්න තියනවද? හැබැයි හිතේ නැද්ද? නේද? එතකොට මේවා එහෙම ඒවා නෙවෙයි. මේ හීන නෙවෙයි මේ ප්‍රායෝගික ජීවිතයේ ක්‍රියාව තුළ පින් රැස් කරගෙන ඒකේ විපාකයක් විදිහට සුගතිය ඉපදිලා ඒ මොහොතේ සැපේ අත්දකින්න අවස්ථාව. තේරුණා නේද? ඒ නිසා මේකයි පින් කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ ප්‍රාසාදයට රත්තරන් යොදුන් 100ක් දිග පළල කුටාගාර 700න් කුටි 700කින් ඊට හැදිලා තියෙන සම්පූර්ණ ප්‍රාසාදයට රත්තරණින්. රන්වන් කවුරු හැදුවද? කවුද ඒක හදලා තියෙන නිර්මාණකරු? කර්මය. කවුද නිර්මාණකරු?
කර්මය. අපි මනුස්ස ලෝකෙට කවුද ගෙනාවේ? කර්මය. මොන කර්මයේද? පුණ්‍ය කර්මය. ඊට පස්සේ මේ සයනාසනත් රන්වන්. ඒ කියන්නේ ආවාට පිනට පහළ වෙච්ච ආසන සියල්ල රත්තරන්. ඒ වගේමයි රන් බඳුන් එයා පරිභෝග කරන භාජනත් රත්තරන්. සාමාන්‍ය නොතේරෙන මේ මිනිවිකා ඇදොක්කම රත්තරන් කියලා නොතේරෙන කෙනා හිතන මොඩ කෙනා. රන්වන් කුඩ. එතකොට දැන් කාන්තාවෝනේ. රන්වන් කුඩ තමයි එයාගේ පින්නට පහළලා තියෙන ඒවත් දිව්‍ය රත්. එයාගේ රතත් ඔක්කොම රත්තරන්. එයාට පින්නට පහළ වෙච්ච රත යානත් ඔක්කොම රත්තරන්. එහෙනම් මනුස්ස ලෝකේ භෞතික දේවල් උතර මිනිස්සු ඉහළින්ම සලකන දේ මොකටද? රත්තරන්. නේ? එතකොට රත්තරන් වලට ඉහළින්ම ඉන්න රත්තරන් වලටත් වඩා වටිනම කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. නේ? එහෙනම් ඒ සියල්ලටම අග්‍ර බුදුරජාණන් වහන්සේට මල් ටිකක් පූජා කරන්න යන ගමනේ හිත පහදවාගත් කෙනාට භෞතික රැස් වෙච්ච පිණින් භෞතික ලෝකයේ තියෙන වටිනාම දේවල් මුල් කරගෙන තමයි සැපේ විපාක විදියට පහළ වෙලා තියෙන්නේ. අපි මේ කලින් හිටපු තැන්. නේද? ඒක නේද? ඔව්. ඊට පස්සේ ඒ රතවල ඉන්න මේ රත ඇදගෙන යන අස්සෙනුත් රත්තරන් පාටයි. ඒ මොකද සැපේ උපද්දපු කෙනාගේ සැපේට හානි වෙන කිසිම දෙයක් එතන සැපේ වැඩි වෙන්නමයි හැමදේම තියෙන්නේ. ඒක තමයි පුණ්‍ය විපාක. ඒක පිනට හානි කරන්න බෑ. අපිට මහ ලොකු පිනක් තිබුණාද? ඈ නේද? ඔව් ජීවත් පැය හිටියොත් විනාඩි තප්පර 59 විනාඩි 59 තප්පර 59ක් න විඳවලා තියෙන්නේ. ඒ මොකද පින අඩු නිසා. ඊට පස්සේ මේ අසවෙනු රත්තරන්. ඒ විජිනිපතුත් රත්තරන් කියනවා. ඒ කියන්නේ රත් සරසලා චාම් පාටනේ. ලස්සන නේද දැන්? වෙනදට ලස්සන නේද? ඔව් සාසනේ චාම්. ශ්‍රාවකයෝ චාම්. මේ ටිකක් කාමභෝගියාගේ ජීවිත මේ තියෙන්නේ. සරල බවත් එක්ක ධර්මයේ ජීවිතේ සම්බන්ධ චාම් වෙනවා. ඊට පස්සේ සක්දෙවිඳු අහනවා. සක්දෙවිඳු තමයි යාගේ අර විමානේ විස්තර කරේ මේ සැප ඔයාට පහළලා තියෙන සුන්දරි. ඔබ ඉස්සර මනුස්ස ලෝකෙදී මේ මොන වගේ කුලය මොන වගේ කුසල කර්මයක්ද කළේ? මොන වගේ පිනක් කරගෙනද මෙහි ඉපදුනේ? අපි මේ ඔබෙන් අහන්නේ මේනි පුණ්‍ය විපාකයක් ලබන්න උන හේතු මොකද්ද? කලින් කරලා මොක වගේ පිනක් කරලාද මේ ආවේ කියලා අහනවා. ඊට පස්සේ අර අම්මා කියනවා අර උපාසක දැන් දෙව්දුවනේ දෙව්දුව කියනවා පින්වත් සක්දෙවිඳු මෙයාලගේ බොස් කියන්නේ මෙයාගේ ප්‍රධානියද? සක්දෙවිඳුනේ තවතිසයි වැඩි ප්‍රධානිය. වැටකුල කියලා මල් జాතියක් වැල් జాතියක් තියෙන මේ මනුස්ස ලෝකේ. ඒ වැලෙන් මං මල් 4ක් කඩාගත්තා. උන් අර අම්මා පින කියනවා. තේරෙනව නේද? එතකොට මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. සාමාන්‍ය කෙනෙක්. නේද? අපි වගේ සාමාන්‍ය කෙනෙක්. තිබුණේ නැහැ. මං ඒ මල් කඩාගෙන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ස්තූපේ කරා ගියා. ඊට පස්සේ සාසරුන් වහන්සේගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දී දැන් අම්මලාට සාමාන්‍යයෙන් සිරුරක් විදිහට ශරීරයක් විදිහට බුදු සිරුර මවාගන්නේ නේද? මවාගත්ත මානසිකත්වයෙන් අම්මට තිබුණා ගෞරවයක්. ලස්සන එදිතිස් මහ පුරුෂ ලක්ෂණේ නේද? ලක්ෂණයෙන් සිරුර මවාගෙන ඒ ගැන හිතද්දී මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුණා. ඒ මොකද බුද්ධානුස් සති රූපේ සිහි කරලා මේ ගුණයක්ද සිහි කරන්නේ රූපයක්ද? රූපයක් සිහි කරලා නෝනැති උපාසක උපසිවණ පිරිසට මෙහෙම හිතේ සතුට ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ධර්මයේ පුරුදු කිරීම තුළ ලැබෙන සැප ගැන කොහොම සතුටක් ඇති වෙන්න ඕනද නේද? මට ගොඩාක් සතුටටපත් වුණා. මං ඒ ස්තූපය ගැනමයි හිතා ගියේ. ඒ ස්තූපේ වැඩ ඉන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ ගව දෙන එනවා මං දැක්කේ නැහැ. ඒ අතරේ මම යනකොට මං ළඟට ගව දෙනව එනවා දැක්කේ නෑ. මට ස්තූපේ ළඟට ගිහින් මල් පූජා කරගන්න අදහස ඉටු කරගන්න බැරි වුණා. කවුද මේ කියන්නේ? අර දෙව්දුව කියන්නේ කාටද කියන්නේ? සක්දෙවිඳුට කියනවා. ගව දෙන්න ඇලලා මං එතනම මැරුණා. ඉතින් මට මේ පින් රැස් කරගන්න පුළුවන් වුණා නම් ඒ කියන්නේ අර මල් 4 ඔව් ස්තූප රාජයන්න් වහන්සේ තුල වැඩ ඉන්නේ කවුද? බුදුරජාණන් වහන්සේට. ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරගෙන පින් රැස් කර ගන්නට පුළුවන් වුණා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි
මට හිතෙන්නේ. ඒ කියන්නේ ඉතින් එහාට යාමුතු සිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ති ආදී දිව්‍ය ලෝකෙන් ලෝකෙට සැපේ වෙනස්. චාතුම්මාරා දැන් මනුස්ස ලෝකෙට වඩා ළඟින් ඉන්නේ චාතුම්මාරාජික දෙවියන්. අපිට වැඩි සැප වැඩි නැද්ද? අහලකටවත් නෑ. දවසින් එකක්වත් නෑ සක්විති රජතුමත් නේ. එතකොට චාතුම්මාරාජික දිව්‍ය ලෝකයේ උපන් දෙවියන්ට වඩා දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ආයුෂයෙන් ඔක්කොගෙම තව්තිසා දෙවිවරු වැඩි පින වැඩි නිසා. ඊට වැඩි යාම දෙවියන්ගේ ඊට වැඩි තුසිත දෙවියන්ගේ ඊට වැඩි නිම්මාරත ඊට වැඩි පරිනිම්මිත වසවති ඊට වැඩි බඹලොව කල්ප ගණන්. ඒ මොකද මේ පිනේ ස්වභාවය අනුව මීට කියන මට මීට වඩා උතුම් සැපයක් ලබන්න පුළුවන්කම තිබුණා කියනවා පින් කරගත්තා. පින්වත් දේවේන්ද්‍රය ඒ මෑණියන් කියනවා මඝවාණන් ඒ සක්දෙවිඳුට කියනවා නම් වූ උතුම් දෙවිඳ සක්දෙවිඳුට කියන්නේ. මං ඒ පුණ්‍ය කර්මයෙන් තමයි මිනිස් ශරීරය අත්හැරලා ඔබ අතරට පැමිණී කියනවා. එහෙනම් මනුස්ස ලෝකේ කරලා තියෙන මොකද? වැටකළු මල් 4ක් කඩාගෙන යනකොට පූජා කරන්න යන ගමනේදී රැස් වෙච්ච පිණින්. ඊට පස්සේ කියනවා තව්තිසා දෙව්ලොවට අධිපති මගවානම් වූ ඊට පස්සේ සක්දෙවිඳු ගැන කියනවා තව්තිසා දෙව්ලොවට අධිපති මගවානම් වූ උතුම් දෙවිඳුන් තව්තිසා දෙවිවරුන්ව පැහැදෙන විදිහට ඒ කට්ටිය දිහා බලලා මේ සිද්ධිය වෙන්නේ. ඒ අය දිහා බලලා සක්දෙවිඳු මාතලී තමන්ගේ රියදුරු මහත්තයට කියනවා පින්වත් මාතලී මේ පුණ්‍ය විභාගයේ දිහා බලන්න. මේ මෑණියන් මේ දෙව්දුව කරලා තියෙන පින බලන්න. මොකද්ද කරලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යයට මල් 4ක් කඩාගෙන වන්දනාමාන කරන්න යන පහන් සිතින් යන මොහොතේ ගව දෙනක් කැරලා මැරිලා ඒ පිනින් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න කියනවා. සක්දෙවිඳු පෙන්නනවා. මේ පින් හරිම ලස්සන පිනක් නේද කියලා අහනවා. හරි චමත්කාර පිනක් නේද කියනවා. ඒ නිසා හරිම අසිරිමත් නේද කියලා බලන්න පින මේ පින. දේතු දේ ඊතා යම්ත දෙයක් වුණත් ඒ පින මහත්ඵල ඉපදුවනේනේ. ඒ කියන්නේ පුංචි දෙයක් විදිහට තමයි ලෝකේ අර මල් 4නේ. ඒ කියන්නේ පූජා කරන්නත් බැරි වුණා. ඒ වුණාට රැස් වෙච්ච පිනේ ලොකු විපාකයක් උපද්දවලා තියෙනව නේද කියලා. මනුස්ස ලෝකිනුත් නෙමෙයි, තාතුම්මාරාජිකත් නෙමෙයි, තව්තිසාවටත් ගිහිල්ලා ලොකු දෙයක් කළා නේද? ලොකු දෙයක් කළා. තථාගත දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය තුලට පැමිණි තථාගත වූ බුදුරජාණන් වහන්සේ ගැන වේවා, තථාගත ශ්‍රාවකයන් ගැන වේවා, සිත පහදවාගෙන මාර්ගඵලලාභී අටපුරුෂ පුද්ගල මහා සංඝරත්නය කෙරේ සුළු දෙයක් දුන්නත් ගුරුසු වේවා, ප්‍රණීත වේවා නේද? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය රළු වේවා ප්‍රණීත වේවා නේද? තියෙන විදිහට දුන්නා. ඒ මොන දෙයක් දුන්නත් තථාගත ශ්‍රාවකයන් වහන්සේ සුගතයන් වහන්සේ ගැන පැහැදීමෙන් තථාගත යන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරේ සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිනාව අල්ප වෙන්නේ නෑ. ඒ දෙන දේ මහත්ඵලයි මහානිසංසයි. දැන් මේක උන්නේ දරම්මට උනා. ඒ නිසා පින්වත් මාතලේ එන්න අපි තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරමු දිගින් දිගට කියනවා. අර පින දැකලා ආන්න ඕනැත්තා පිනට ඊර්ෂ්‍යා කරාද පින් කරන්න පෙළඹුණාද? අපි මොකද කරන්නේ? නේද? ඔව් තාත්තා මුතු බණ්ඩද? ගුණවත් බණ්ඩ. ගුණවත් බණ්ඩට පිස්සුවක් හැදිලා. ඔව් ගෙවල් වල තියාගෙන වකරන්න වටිනවද? හෙට අනිද්දා කියයි. මම නම් කියන්නේ මේ පිස්සුව හැමෝටම හැදෙනවන හොඳයි. නේ හැබැයි මේ පිස්සු කියන්නේ හොඳ දෙයට. හැබැයි බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. නේද? ඒ රැස් වෙච්ච පිනෙන් ඒ අකුසලෙන් එයාට දුගතිය තමයි. නේද? අපිට උතුම් වූ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන්නට මේ ඇයි අපේ ළඟ ඉන්න එක නරකද? ළඟම ඉන්න එක නේ. ඔව්. ඒ නිසා යහපත් පිරිනුවන් පෑවට පොන්න ධාතුන් වහන්සේලා පොදු පින් කිරීමමයි සැපේ වෙන්නේ. පින් කිරීමමයි සැපේ උපද්දවන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්න ලස්සන කාරණයක් කියනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි දීත් ඒක දේශනාවේ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිවන් පෑවට පස්සෙත් සමසිතින් යමෙක් සිවණ පිරිසට අයිති යමෙක් යම් පූජාවක් කරනවා නම් කාරු කෙරෙහිද සමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන ධර්මරාජයන් වහන්සේ වෙන උතුම් වූ බුදුරජාණන් වහන්සේ උදෙසා චීවරයක් වේවා, පිණ්ඩපාතයක් වේවා, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකරක් වේවා
ශ්‍රද්ධාවන්ත පැහැදීමෙන් ගරුසරු ඇතුව පූජා කරනවා නම් ඒයින් රැස් වෙන පින සමානයි. තේරෙනවනේ? සමානයි. ජීවමානව ඉන්නකොට පූජා කරන රැස් වෙන පිනයි පිරිනුවන් පෑවට පස්සේ අපි පූජා කරන්නේ කාටද? විහෙර වහන්සේට, ධාතුන් ඊට පස්සේ පිළිම වහන්සේට, බෝධින් වහන්සේට. කවු සීකලද? තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ සීකල රැස් වෙන පින සමානයි. එහෙමනම් ලබන විපාකේ සමානයි. තේරෙනව නේද? මේ සත්වයන් සුගතියේ උපදින්නේ සිත පිහිටුවා ගන්නා වූ යහපත් දේ අනුවයි. පින් රැස් කරගත්තට පස්සේ ශාසන ශ්‍රාවකයන් විදියට අය රැස් කරගත්ත පිනෙන් සිත පිහිටුවා ගන්නේ සුගතියේද දුගතියේද? අපි පින් කරන්නේ දුගතිය යන්නද සුගතිය යන්නද? සුගතියේ උපදින්නේ අනුවයි කියනවා. ඒ නිසා යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන්, යම් කෙනෙකුට පූජා සත්කාර සම්මාන කරන සීපසෙන් උපස්ථාන කරන දායකයන් සුගතියේ උපදිනවා නම් මනුස්ස ලෝකේ චාතුම්මාරාජික තව්තිසා යාමතුසිත නිම්මාරති පරිනිමිත වසවත්ති ආදී දෙවියන් අතර උපදිනවා නම් ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම ලෝකෙට පහළ වෙන්නේ බොහෝ දිනාට යහපත උදා කරගන්නටයි. එහෙමනම් යම් කෙනෙකුට පූජා සත්කාර සම්මාන කරලා පින් රැස් අග්‍රව පින් රැස් කරගෙන සුගතියේ උපදිනවා නම් ඒ කවුද සුදුස්සා? තථාගත වූ බුදුරජාණන් වහන්සේ තමයි අග්‍ර වෙන්නේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ බොහෝ දිනාට යහපත සලසා දෙන්නටමයි, බොහෝ දිනාට යහපත උදා කරන්නටමයි කියලා සක්දෙවිඳු කියනවා. එහෙමනම් හිතලා බලන්න අපිට මේ අටම ස්ථානයත් එක්ක වටපිටාවත් එක්ක දැන් මේ පරලොවට සූදානම් වෙලා පින් රැස් කරගන්න මරණ බියෙන් නිදහස් වෙන්න අවස්ථාවක් නැද්ද? තියෙනවනේ නේද? ඒ නිසා ඇනෑන ඉන්න එපා. ඒ කියන්නේ ඇනෑන ඉන්නකන් ඉන්න එපා. දැන් ඉතින් ඇති. කොරෝනාත් ඇවිල්ලානේ. ඉස්සරහට තා මොනවයිද? දන්නේ නැහැ. අල්ලන්න ධර්මයයි පිනයි. නේද? අතාරින්න අධර්මයයි අකුසලයි. නේද? එතකොට දැන් අදින් පස්සේ මේ දවස් කීපෙන් පස්සේ දැන් ඉස්සරහට ගොඩාක් කල් පින් කරගන්න අවස්ථාවක් තියෙනවා නේද? පොන්ටි ළමයි බාර දුන්නොත් ඉස්කෝලේට ඉලක්කෙට නේද යන්නේ? ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඉලක්කෙට නේද යන්නේ? ඈ? බේතක් හේත ලෙඩක් හැදුනොත් අපි සුවපත් කරගන්නවා කියන ඉලක්කෙට නේද යන්නේ? එහෙනම් අපි බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා නම් තිසරණය අපිට ඉලක්කයක් තියෙනවා. ඒ තමයි සුගතියත් දුකින් නිදහස් වීමත්. නේද? ඒ කරා යන්න මොකක්ද උපකාර වෙන්නේ? කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙලොව පරලොව යහපත සලසන සතර අපා දුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන නිවනට පමුණුවන ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. කල්යාණ මිත්‍ර ඇතුලේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් කල්පනා කරලා එයා මොකද කරන්න ඕනේ? ශ්‍රාවකයන් විදිහට දුකින් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කර ගන්න ඕනේ. තේරෙනවනේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කර ගන්න ඕනේ. ධර්ම සාගරක සංඝ රත්නය ගැන හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කර ගන්න ඕනේ. ඊළඟට ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට පන්සිල් ආරක්ෂා කර ගන්න ඕනේ. හතර පොයට අටසිල් ආරක්ෂා කර ගන්නට ඕනේ. ඊට පහවදා දානීය පූජා කරන්න ඕනේ. දෙමව්පියන් පෝෂණය කරන්න ඕනේ. ධාර්මිකව ජීවත් වෙන්න ඕනේ. දහම් දැනුම ඇති කර ගන්න ඕනේ. මේ ජීවිතේ ජාති ජරා ව්‍යාධි මරණ ජීවිතයක් තියෙන්නේ කියලා මේ ජීවිතෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණේ තේරුම් ගන්නට සීනුවන උපදවා ගන්න වීරිය කරන්න ඕනේ. එතකොට අපිට බොහෝ පින් රැස් වෙලා කුසල් රැස් වෙලා මැරෙන්න තියෙන බය නැතු වෙනවා. ඇයි මේට වැඩි හොඳ තැනකට තමයි යන්නේ. මේට වැඩි හොඳ තැනකට යනවා නම් එයා අර මාසේ පඩිය වගේ බලාන ඉන්නේ. ඒ මොකද මම මේට වැඩි හොඳ තැනකට නම් යන්නේ පින් කරගත්ත කෙනා. මෙහි ඉන්නද කැමති, එහෙ යන්නද කැමති. එතකොට මෙහි යන්න අවස්ථාව තමයි මරණය. බය වේදෙනකොට. එහෙනම් දැන් එහෙම බයක් තියෙනවද නැද්ද කියලා බලන්න. තම තමන්ට තියෙනවද කියලා බලන්න අවංකව තට්ටු කරලා ඇතුළට මට එහෙම බයක් තියෙනවද නැද්ද කියලා. මට ඒකාගවත් හිත පේන්නේ නැනට උත්තරේ දන්නවා මම බය තියෙනවා. එහෙනම් ප්‍රමාදෙද අප්‍රමාදෙද? පිනේ අඩුවක්ද නැද්ද? ඒකට විසඳුමට තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ විසඳුමට තමයි අර හැදුවේ. ඒ විසඳුමට තමයි දානෙ දුන්නේ. හදාගන්න. ඒ විසඳුම හදාගන්න හැටි තමයි මේ කියලා දෙන්නේ. ඒ නිසා ඇනෑනින්න කාලයක් නෑ දැන්. අපි පුංචි ළමයි
නෙමෙයි. අනිත් හැමදේම මේ හැමදේම තේරෙනවා. හැබැයි තමන්ව පරිස්සම් කරගන්න දුගතියෙන් මුදෙන සුගතිය කරා යන වැඩ පිළිවෙල තමන්ට තේරුම් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම තේරුම් ගන්නෙත් නැහැ. ඒකට මොන්ටිසෝරි. නේද? ඉතින් ඒ නිසා පරලෝට ඉලක්කයක් ඇතුව ඉන්න. දුගතියෙන් මිදලා සුගතිය යන්න. නේද? ඒ ඉලක්කයට අවස්ථාවක් කරගන්න තමයි මේක තියෙන්නේ. ඒ නිසා අපි සුගතිය ඊළඟ ජීවිතෙත් හම්බ වෙන්නේ සුදුමාම. ඔව් අනිත් අය නම් ෂුවර් නෑ. විශේෂයෙන් ඒකට උපකාර කරන්න තමයි මම සුදුමාමට උදව් කරන්නේ. අනිත් අය ගැන මට ෂුවර් නෑ. දැනට ඉස්සරහට මොනවද දන්නේ නේද? ඒ නිසා ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. කල්යාණ මිත්‍රයන් විදිහට කල්යාණ උත්තම බුදුරජාණන් වහන්සේ ගැන, කල්යාණ ධර්මයේ ගැන, කල්යාණ සංඝරත්නය ගැන අපිට කියා දීලා සංඝයාගෙන් වෙන්න පුළුවන් උපකාර කළ යුතු දේ කරන්න පුළුවන්. හැබැයි ඉතිරි දේ තමන්ට බාරයි. ඉතින් ඒ නිසා මේ හැම දිනම අද දවසේ මේ දහවල් කාලේ සතුටටපත් වෙන්න උතුම් වූ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝරත්නයේ සරණ ගිය පිරිසක් විදියට උතුම් වූ බුද්ධ පූජාවන් පවත්වලා සංඝ සතුටුකට දන් පැන් පූජා කරලා උතුම් වූ ජීවිතයේ සුවපත් කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තා. මේ රැස් කරගත්ත හැම දිනෙම සතුටටපත් වෙන්න බොහෝ කාලයක් යහපත පිණිස පවතින සැපේ පිණිස පවතින උදාරතර පුණ්‍ය ධර්මයන් රාශියක් තම තමන්ගේ සිත් සතන් වල තැන්පත් වුණා කියලා සාදු කියන්න.